समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි, පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, ඔබ දන්නවා අපි කතා කරගෙන ඉන්නේ මේ දිනවල සූත්‍ර දේශනා මුල් කරගෙන ධර්ම දේශනා මාලාවක්. ඇත්තටම මම මේ දේශනා මාලාව කතා කරන්නට උත්සාහ කරේම මේ අපේ පින්වතුන්ලට ත්‍රිපිටකය සහ අටුවාව කියව ගැනීමට යම් පදනමක් දමා දෙන්න අපි පහුගිය දවසක මජ්ක්‍ධිම නිකාය මුල් කරගෙන කර පළවෙනි සූත්‍ර දේශනාව මාගන්ධිය සූත්‍ර දේශනාව වශයෙන් සිද්ධ කරන්නට යෙදුණා. මුලකින් නම් දේශනා කරන්නේ නැහැ, පින්වතුන්ලට පැහැදිලි කරගන්න පහසු වෙන්න එකින් එක මේ සූත්‍ර දේශනා ඉදිරියේදී විවරණ වශයෙන් දිගැරීම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මා මේ දේශනාව සඳහා මාතෘකා කරගත්තේ අනාත්මය පිළිබඳව වූ එක්තරා ගාථාවක්. ධම්මපදයේ සඳහන් වෙන තවත් තැන්වල සඳහන් වෙනවා. මොකද මම මේ අනාත්මය පිළිබඳව ගාථාව ධර්ම දේශනාවට මාතෘකා කළේ රාහුල මහරහතන් වහන්සේව මහරහත් භාවයට පත් කරන්න භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේදී සූත්‍ර දේශනාව බවට පත් කරමින් දේශනා කරපු චුල්ල රාහුලවාද සූත්‍රය. අන්නේ චුල්ල රාහුලවාද සූත්‍රය අනාත්මවාදය පිළිබඳව බොහොම ගැඹුරු විග්‍රහයක් සහිතව ආධ්‍යාත්මික බාහිර ආයතන සම්බන්ධ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව විවරණය කරන්නටයි මේ දේශනාව අද දවසේම යොදාගන්නේ. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ මෙම දේශනාව විකාශය කිරීමට හොරණ වෑවල පදිංචිව සිටි 2021 6/29 වන දින මියගිය විශ්‍රාමලත් අධ්‍යක්ෂක සැලසුම් ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස බුලත් සිංහල මීගහ කුඹුරේ පදිංචිව සිට මියගිය UL පියසේන මහතා, UD බේබිනෝනා මහත්මිය සහ හොරණ වෑවල පදිංචිව සිට මියගිය සිරිල් හෙට්ටිආරච්චි මහත්මයාට, කරුණාවති හපුආරච්චි මහත්මියට හාලියල උඩුවර හීනාරංගස් කොටුවේ පදිංචිව සිට මියගිය LL පොඩියප්පුහාමි මහතා, සීතා විජේකෝන් මහත්මිය යන අයට පින් අනුමෝදන් කිරීමටත් ධර්මදේශනාව සිදු කරන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය net fm ධර්ම දක්ෂිනාවට අරගෙන තියෙන්නේ හොරණ වෑවල පදිංචි ශ්‍රියා හෙට්ටිආරච්චි බිරිඳ සහ දූ දරුවන් විසින් බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලීය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේගේ ඥානයන් මුහුකුරා ගිහිල්ලා කියලා දැනගෙන ඉන්ද්‍රියන් මුහුකුරා ඉන්ද්‍රියන් කියන්නේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේවා මුහුකුරා ගියයින් පස්සේ තමයි කෙනෙක්ට ධර්මාබෝධය වෙන්නේ. දැන් මේක හරිය ලස්සනයි. මම මේ සූත්‍රය බලද්දි මට හිතිච්ච දේ තමයි මේ මහාන වෙලා දඩබඩස් ගාලා ධර්මාබෝධය කරන්න යනවට වඩා කාලයක් එද්දී ස්වාමීන් වහන්සේලාට මේ ධර්මතාව පිළිබඳව අවබෝධයක් එනවා. ඉතින් රාහුල මහරහතන් වහන්සේ මොකද කියන්නේ, අන්ද වනේ අපි දවල් කාලයේ මේ වැඩ ඉඳමු කියලා රාහුල ස්වාමීන් වහන්සේ එතකොට එක්කගෙන යනවා.
එක්කගෙන ගිහිල්ලා ඉඳ ඒකට දේව දේවතාවුන් වහන්සේලා පවා මේ අද රාහුල මහරහතන් වහන්සේ රහත් වෙනවයි කියලා හිතාගෙන සාදුනද දීමගෙන මේ ස්ථානෙට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්න ටිකක්. රාහුල කෙලින්ම මේ සූත්‍ර දේශනාව හිම පටන් ගන්න. මේ සූත්‍රේ තියෙන්නේ මේක අන්තර්ගතේ. රාහුල මේ චක්කු ප්‍රසාදය නිට්ටයයිද අනිත්‍යයිද කියලා. ඉතින් මේ රාහුල මහරහතන් වහන්සේ කෙලින්ම උත්තර දෙනවා ස්වාමීනි අනිත්‍යයි. දැන් මේ බලන්න මේක දෙන්නේ කටපාඩමින් නෙමෙයි. චක්කු ප්‍රසාදය පිළිබඳව රාහුල මහරහතන් වහන්සේගේ මේරිය යුතු යම් රාහුල සාන්නන්සේගේ මේරිය යුතු යම් ඉන්ද්‍රියක් තියෙනවා. ඒ වෙනකොට ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා. වීරිය පමණට වැඩිලා තිබ්බා. ශ්‍රද්ධාව පමණට වැඩිලා තිබ්බා. දැන් පිටින් අසද්ධාවන්ත පුද්ගලයෝ ඇසුරු කරද්දී ශ්‍රද්ධාවන්ත යාගේ ශ්‍රද්ධාව මොට වෙන්න පුළුවන්. සද්දේය පුද්ගල කියන්නේ සද්ධාවන්ත පුද්ගලයා ඇසුරු කරද්දී ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ නිසා කියන්නේ අසද්ධාවින් යුක්ත පුද්ගලයෝ පරිවර්ජනය කරන්න ඕනේ. ඒගොල්ලෝ අයින් කරන්න ඕනේ හිතලා බලලා. ශ්‍රද්ධාවන්ත පුද්ගලයෝම ඇසුරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ නුගුණ කියනවා නම් ධර්මයේ නුගුණ කියනවා නම් සංඝයාගේ නුගුණ කියනවා නම් ඒ දේවල් අතහැරලා දාන්න අයින් කරලා දාන්න ඕනේ කියලා සඳහන් වෙනවා. පින්වත්නි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරිද? මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ක්‍රමානුකූලව මාර්ගයක් ලෙස වඩනකොට ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් ලෙස පූර්ණණය කරනකොට තමයි මේ චක්කු ප්‍රසාදේ යනු කුමක්ද රූපය යනු කුමක්ද චක්කු විඥානය යනු කුමක්ද මේව පිළිබඳව දැනගන්න ලැබෙන්නේ. ඒවට කලබල වෙන්න හොඳ නැහැ. කාලයක් ධර්මය ඇසුරු කරන්න. ඒ කාලයක් ධර්මය ඇසුරු කරාට පස්සේ තමයි රාහුල ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහන්නේ රාහුල චක්කු ප්‍රසාදය නිට්ටයයිද අනිත්‍යයි. කොට රාහුල ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා චක්කු ප්‍රසාදය අනිත්‍ය. දැන් බලන්න ඇත්තනේ. චක්කු ප්‍රසාද රූපය කියලා කියන්නේ අපි දන්නවා මේ රූප කලාප වලින් හැදිච්ච එකක්. ඒ රූප කලාපයක් පවතින්නේ මගේ පිටුතුලා දන්නවා මේ කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන මේ රූප සමුත්ථාන ධර්ම හේතු වෙලානේ. ඒ ප්‍රසාද රූපය ස්ථීරව පවතින්නේ. ඒ ප්‍රසාද රූපයන් නිතරම අනිත්‍යභාවයට පත්වී වෙන චක්කායතනෙ කියන එක ගත්තාම චක්කුන් අනත්තා. එහැ කියන එක හැදුනෙත් මට ඕන විදිහට නේ. බලන්න මේ ඇහැ හැදිලා තියෙන අපිට ඕන විදිහටද? නෑනේ. ඇහැ මං හදාගත්තේ නෑ. මට ලැබිච්ච විදිහට සමහරුන්ගේ ඇස් ලොකුයි, සමහරුන්ගේ පොඩි, සමහරුන්ගේ වපරයි, සමහරුන්ගේ චුට්ටක් වපරයි, සමහරුන්ට එක හැක් පේන්නේ නෑ. තමන් හදාගෙන නෙමෙයි. හැදිලා. කර්මානුරූපී. එතකොට ඒක වැඩෙන්නේ මට ඕන විදිහටත් නෙමෙයි. නේ? දැන් බලන්න ඇහැ ටිකෙන් ටික සමහරුන්ගේ වයසට යනවා. සමහරුන්ගේ සුදමතු වෙනවා ඇහි. මොකද මේ තමන්ට මේ ඇහැ පිළිබඳව කිසි පාලනයක් නෑ. අන්න ඒ චක්කු ප්‍රසාදය කියන එකේ ස්වභාවය තමයි ඒ. ඒ නිසා ඒක අනිත්‍යභාවයට පත් වෙනවා කියන එක හැටියක්. අනිත්‍යභාවයට පත් වෙනවා කියන එක හැටියක්. ඒක රාහුල මහරහතන් වහන්සේ රාහුල සාංශි උත්තර දෙනවා චක්කු ප්‍රසාදය අනිත්‍යයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයි? යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? මොකද දැන් ඕගොල්ලෝ නිකන් හිතන්න. ඕගොල්ලොන්ගේ භාර්යාවගේ ආදරය, ස්වාමියාගේ ආදරය නිට්ටයයි නම් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නිට්ටයයි නම් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක අනිත්‍යභාවයේ තිබ්බ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන සුළුයි නම් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට භාර්යාවක් ඉනවා. I think 100,000ක් විශ්වාසය ෆෝන් එකක් නෙමෙයි මොකක් නෙමෙයි මොක දීලා තිබත් වෙනස් වෙන්නේ. එහෙම බලන්න ඔබට ඔබේ ස්වාමියා ගැන විශ්වාසයක් තියෙනවද? ඔයගොල්ලෝ හැමතිස්සෙම සැකින් ඉන්නේ නේ. ඇයි? අනිත්‍යයි. නිට්ටය නේ. භාර්යාව පිළිබඳව සැකින් නෙමෙයිද ජීවත්. නිට්ටය නේ. පොඩි කාලේ ගෑනු දරුවෙක්ගේ වීරිය වෙන්නේ තමන්ගේ තාත්තා. එසේ මේ අම්මා තමන්ගේ ජීවිතේ විරිය කාන්තාව බවට පත් වෙනවා. ඒක නිට්ටය නෑනේ. ඒ නිසා ලොකු වෙද්දි දරුවන්ට එක එක නීති දාන්න ඔබ යන්නේ නැහැ මෙහෙම වෙන්නේ නැහැ මෙහෙම කරන්නේ අරගලොත් එක්ක යාළු වෙන්න එපා මේගොල්ලොත් එක්ක යාළු වෙන්න එපා කියලා නීති දාන්නේ. දරුවා කියන කෙනාගේ ජීවිතය නිට්ටයනේ. පැහැදිලිද? ඒ නිට්ටය නැති ස්වභාවය නිසා ඒක දුක. නිට්ටය නැතිභාවය මිනිස්සුන්ට දුක. බලන්න ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියන කෙනාගේ තරුණ බව නිට්ටය නැහැනේ. ටිකෙන් ටික අපි අනිත්‍ය වෙනවානේ. නිසා මේ ජීවිත මදෙන් මත් වෙලා වැඩක් නෑ. ඇයි? අනිත්‍යභාවය කියන එක අපේ තියෙනවනේ. සය අනිත්‍යභාවයෙන් යුක්ත ලෝකයේ දුකයි. හැමදාම මෙහෙම ඉන්නව නම් බැරියේ. මොකටද නිවන් යන්නේ? යනවනේ ගෙදර. ප්‍රශ්නේ හැමදාම මෙහෙම ඉන්න පුළුවන් කමක් නැහැ පිටුතුනි. කාලයක් එනවා ජීවිතේ වයසට ගිහිල්ලා. ඒ ජීවිතේ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මම දන්න 100 කෙනෙක් ඉන්නවා. ඔහුගේ
යටි බඩ කපලා පුළුන් ඔබලා තියෙන්නේ. යටි බඩ කියන්නේ බඩ නෙමෙයි. Tamanට කැසිකිලි වැසිකිලියටවත් යාගන්න බැරි වෙන්න කපලා පුළුන් ඔබලා තියෙන්නේ. මහන්නේවත් නෑ. වයස වැඩි නිසා. මහන්නේවත් නෑ. නිකම් පුළුන් ඔබලා තියෙනවා ලේන එක නවත්ත. කාලෙන් කාලෙට පුළුන් ටික එළියට අයින් කරලා නැවත පුළුන් දානවා විතරයි කරන්නේ. ජීවිතේ හැටි. අනිත්‍යභාවයට පත්වෙච්ච ජීවිත. ඉස්සර ඇත්තු අලිය පවා දනගස්සපු මිනිස්සු. අලිය පවා දනගස්සපු මිනිස්සු. අද වෙනකොට Tamanට ඇඳින් නැකට ගන්න බෑ. ජීවිතේ යථාර්ථය ඒකයි. ඉස්සර මිනිස්සු හිටියා සත්තුන්ගේ පස්සෙන් එලවන් ගිහිල්ලා සත්තු මරාගෙන කාපු. හැබැයි අද වෙනකොට ඒ කවුරුද ගෝඨයිම්බර යෝධයා කෝ ඉන්නවද? තේරපුත්තාබේ ඉන්නවද? දුටු ගැමුණු රජතුමාට රටක් ලෝකයක් යුද්ධ කරලා ඇල්ලුවා ඉන්න පුළුවන් වුණාද? වෙනත් රජවරු හිටියද? නෑ ජීවිතය කියන එක අනිත්‍යයි. ජීවිතේ වෙනස් වෙනවා හැමදාම ජීවිතේ රොට්ටුවේ විඳලා වැඩ. ඒ අනිත්‍ය නිසා පින්වතුනි යමක් අනිත්‍ය නම් ඔයගොල්ලෝ හිතන්නේ මේ අනිත්‍ය ජීවිතය සැපයිද දුකයිද? දුකයි. ඒකේ පින්වතුනි තර්කයක් නෑ. යමක් ස්ථීර වශයෙන් පවතින්නේ නැත්තම් ඒ ස්ථීර වශයෙන් පවතින්නේ නැහැ කියන ස්වභාවය දුකයි. හරි. එතකොට චක්කු ප්‍රසාදය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් මේක සැපද දුකද? අහන රාහුල ස්වාමීන් වහන්සේගේ. ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුකයි නම් ඒක ආත්මයිද අනාත්මයිද කියලා. ඒ කියන්නේ දැන් බලන්න අනාත්මයි කියන්නේ සත්වයේ කියන සංකල්පයෙන් මම කියලා එකක් ගැනනේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය අනාත්මයි කියන එක ගැන කතා කරන්නේ මම නෑ කියන එකට. මම කියලා සත්වයේ පුද්ගලයෙක් නෑ කියන. නැතුව සත්පුද්ගල භාවයෙන් තොරයි කියන එක මිසක් ලෝක කිසිවක් නෑ. ඒ ශූන්‍යතාවාදී අර සීරෝ කියන ශූන්‍ය භාවය නෙමෙයි. සත්පුද්ගල ශූන්‍ය. ඒකට පරමාර්ථ ධර්ම විද්‍යමානයි. චිත්ත චෛතසික රූප ඒවා විද්‍යමානයි. ඒවා පරිඥාවට අහු වෙන ධර්ම. ඒවා තියෙනවා. නුවණින් බෙදාගෙන ගියාම භෞතිකව බෙදාගෙන ගියාම හම්බ වෙන රූප කලාපය. බුදුදහමේ හැටියට. නුවණින් බෙදාගෙන පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජ ආදී රූප ධර්මතා අපිට හම්බ වෙනවා. මෙන්න මේ රූප ධර්මතා වලින් යුක්ත පැවැත්මක් මිසක් ඒ පැවැත්ම තියෙනවා ලෝකේ. හැබැයි සත්ව පුද්ගල පැවැත්මක් පනවන්න පුළුවන්කම. අන්න ඒකට හෙව්වා ආත්මයිද අනාත්මයි. සත්වෙක් පුද්ගලයෙක් පැනවිය හැකිද? බෑනේ ස්වාමීනි. කොයි පනවන්න? කර්මානුරූපීව, චිත්තානුරූපීව, ආහාරානුරූපීව, ඍතුජානුරූපීව හටගත්තු රූප කලාපය සිතගෙන මම මේ කතා කරන්නේ චක්කු ප්‍රසාදය ගැන කතා කරපු නිසා. ඒව නැති වෙනකොට නිරුද්ධ වෙනවා විනා. මම මට අල්ලන් ඉන්න, මට පාලනය කරන්න පුළුවන්, මට තියන් ඉන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නැහැ. හරිද? එහෙනම් ඇහැ කියන චක්කු ප්‍රසාදය කියන එක අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. දුකයි කියන්නේ සත්‍යක් පුද්ගලයෙක් නෑ කියන එක. චක්කු ප්‍රසාදය අපිට පාලනය කරන්න පුළුවන් කමක්. පැහැදිලිද? ඒක තමයි ඇතුළ අභ්‍යන්තර ආයතනය. ඊළඟට ගත්ත රූප. රාහුල මේ රූපය නිට්ටයයිද අනිත්‍යයිද? එම රූප ගැන කිව්වනේ. චක්කු ප්‍රසාදය කියන්නේ එක්තරා ආකාරයකට රූපවල සැකස්වීමක් නේ. මේ බාහිරව පේන්න තියෙන සියලුම රූප එහෙමයි මේක කතා කරලා තියෙන්නේ. මේ බාහිරව පේන්න තියෙන සියලුම රූප චක්කු ප්‍රසාදයට වර්ණ මාත්‍රීව ගැටෙන රූපයයි සම්මත මේ ලෝක. චක්කු ප්‍රසාදයට ගැටෙන්න පිටුනේ වර්ණය විතරයි. නේ පටවිය දැනෙනවා මිසක් ඇහැට පේන්නේ. පටවිය පේන්නේ. ආපෝ ගතිය පේන්නේ. තේජෝ ගතිය පේන්නේ. වායෝ ගතිය පේන්නේ නැහැ. හුළඟ අපිට පේන්නේ නැහැ. ඌළඟට වර්ණයක් තිබ්බට අපිට පේන්නේ. එහෙම පේන්නේ. ඒ වගේ ඒවා අඩුයි ඒකයි. කියන්නේ එහෙම ලොකුවට පේන්න ගන්න පුළුවන් එකක් නැහැ. හැබැයි වෙනත් අපිට පේන්න තියෙන යම් රූපයක් තියෙනවා නම් ඔයගොල්ලෝ මෙහෙම බලන්න ඔයගලන්ට පේන්නේ පිටර වර්ණ විතරයි. වර්ණ රූපය. ඒ වර්ණ රූපය ඇතුළත් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ සංයුතියකටමයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර එකතු වෙලා හැදිච්ච කාම ලෝකේ නම් 8ක් දැක්වෙනවනේ. කියන්නේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකවල රූප කලාපයක අඩුම 8ක්වත් තියෙන්න ඕනේ. කෑලි. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මේවා තියෙන්න ඕනේ. එක්තරා ආකාරයකට තවත් තැන්වලදී දැන් එක තැනක දැක්වෙනවා බ්‍රහ්ම ලෝකෙදී නම්
විශේෂම මූල ටීකාවේ මට මතක විදිහට බ්‍රහ්ම ලෝකෙදී රූප ධර්මතා 8ක් පේන්නේ නැහැ කියන රූප කලාපික. ඒකත් කියන්න එපයි. රූප කලාපික 8ක් පේන්නේ නැහැ, පේන්න තියෙන්නේ 5යි කියනවා. ගන්ධ රස ඕජා වගේ දේවල් පේන්නේ නැහැ කියනවා. හේතුව මේ ඒ බ්‍රහ්ම ලෝකයට ඒව අවශ්‍ය නැහැ. එහෙම තමයි දැක්වීම කරලා තියෙන්නේ. ඒකත් කෙසේ නමුත් අටුවාව ගරු කරමින් අටුවාව අපිට පැහැදිලි කරන්නේ රූප කලාපයක සුද්දාෂ්ටක 8ක් තියෙන බව. තවත් විස්තර විග්‍රහ සහිතව බලන කෙනෙක්ට තමයි මේවා ටිකක් අහුවෙන්නේ. කෙසේනම් කිව යුත්තේ ඒ සියලුම රූප ධර්මතා නිට්ටය නේ. ගහක් ස්ථීරව තියනවද නෑ, කාලෙකදී කඩාගෙන වැටෙනවනේ. ඉතින් ජයශ්‍රී මහ බෝධිය කී පාරක් ගැලවිලා වැටිලාද නේ? ඒතර අපි හදන බල්ලෝ මැරෙන්නේ නැද්ද? අපි හදන ලේන්නු මැරෙන්නේ නැද්ද? අපිත් එක්ක ඉන්න මිනිස්සු මැරලා වැටෙන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ව පොළොවේ වල දාන්නේ නැද්ද? ආයි ගන්නකොට ඒ මිනිස්සු දිය වෙලා ගිහලා ඇටසැකිලි විතරක් ඉතුරු වෙලා නැද්ද? කුණු වෙලා ගිහිල්ලා පිම්බිලා ගිහිල්ලා ඉදිමිලා ගිහිල්ලා නැද්ද? ගඳ ගහන ඕජස් ගහිලා තියෙන්නේ. කාලයක් යනකොට යටකට දිරලා වෙන් වෙලා යන්නේ නැද්ද? යනවා. රූප අනිත්‍යයි. බුදුරණාහි සානවා රාහුල රූප නිට්ටයයිද අනිත්‍යයිද? ඒකට පිටින් අපිට අටුවා ටීකා ටිප්පණිය ඕනේ නැහනේ. අපි වයසට යනවනේ. ඒකෙන් පැහැදිලි වෙනවනේ අපි අනිත්‍යභාවයටපත් වෙනවා කියලා රූපය. දැන් හිතනම් වයසට යනවා කියලා තේරෙන්නේ නැහැ. ඒක තමයි අර මිනිස්සු කියලා තියෙන අර 60 පෙන්නත් මధుර යන්නේ ගස් උඩ කියලා. ඕක කියලා තියෙන මිනිස්සුන්ට පේන්නේ මේ හිත වයසට යනවා. හැබැයි මිනිස්සුන්ට 60 පෙන්නත් කියන එක පේනවා. ඒ 60 පෙන්නත් කියලා කියන්නේ රූපය ගැන. වඳුර යන්නේ ගස් උඩ කියලා කියන්නේ හිතේ ස්වභාවය. ඒ කියන්නේ මම වයසට ගියාට තාම මගේ ඇතුළේ තරුණයි, මම හිතින් තාම තරුණයි. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නවා හිත තරුණයි කියලා. ඇත්තටම හිත කියන්නේ පරම්පරාව. ඒක වෙනම කතා කරමු. රූපය වයසට යනවා කියන එක පින්වතුනි අපි ඔක්කොම පිළිගත යුතු පිළිගන්න වෙන කතාවක්. අර ඒකයි ඔය ඉස්සර පින්වතුනි ඉස්සර සින්දුවක් වුණත් ලියවෙද්දී ඒවට මහ පුදුම අර්ථයක් ගැබ්බුණා. අර මට මතකයි ඒක ඒවා මේ ධර්මයත් එක්ක ලියවිච්ච දේවල්. කණ්ණාඩිය දිහා බලන්න ඔබත් මාත් වයසට ගිහිල්ලා තියෙනවා. එහෙම කියනවනේ. මේ කණ්ණාඩිය දිහා බැලුවාම ඔබත් මමත් වයසට ගිහිල්ලා තියෙනවා. මේ කණ්ණාඩියෙන් බලන්න. අපි දෙන්නම මාළුවේටපත් වෙලා තියෙනවා. මේ තමයි ජීවිතයේ යථාර්ථය. දැන් ගෙදර ඉන්න බැඳපු අම්මලා තාත්තලා අක්කලා නංගිලා අයියලා මල්ලිලා බලන්නකෝ. කණ්ණාඩියක් ගාවට ගිහලා අපිට මතකයිනේ අපිත් එක්ක පොඩි කාලේ හැදිච්ච කිරි පැටවු වගේ ළමයි දැන් ලොකු වෙලා දරුවෝ හම්බ වෙලා වයසට ගිහිල්ලා කොණ්ඩ ඉදිලා අපිට දැන් පේනවා අපේ අම්මලාගේ කොණ්ඩ ඉදීගෙන එනවා, අක්කලාගේ කොණ්ඩ ඉදීගෙන එනවා, යාළුවන්ගේ කොණ්ඩ ඉදීගෙන එනවා. ඒගොල්ලෝ වැටිලා ඒගොල්ලන්ගේ ඇඟිලි කැඩිලා රූපවල අනාත්මව සමහරු කණ්ණාඩි දානවා, සමහරුන්ට කන් ඇහෙන්නේ නැහැ. දැන් කන් වලට මේ අර මැෂින් දාගෙන. ඇයි? රූපය අනිත්‍ය භාවය. අනිත්‍ය රූපය සපයිද දුකයිද? අනිත්‍ය රූපය සපයිද දුකයිද? රාහුල සයින්සෙන් අහනකොට රාහුල සයින්ස් වල කියන ස්වාමීනි රූපයක් අනිත්‍යයි නම් ඒක කොයිද සැප? දැන් සිද්ධාර්ථ කුමාරයා මහාන වෙන්නේ ඉන්නේ සියලු දේවල් අතහැරලා රූපේ තියෙන ස්ථිර බව දැකලානේ. මහල්ලෙක් ලෙඩෙක් මලකඩක් දැක්ක. මුලින්ම බැලුවා මහල්ලේ. ව්‍යාධිය ජරාවටපත් වෙනවා නම් චන්න මේ රූපය ස්ථිර නෑනේ. ඊට පස්සේ දැක්කා ලෙඩෙක් ව්‍යාධිය කියන එක ඇදෙනවනම් මගේ මේ නිරෝගීකම ස්ථිර නෑනේ. ඊළඟට දැක්ක මලකඳක්. චන්න මැරෙන්න වෙනවා නම් ජීවිතය කියන එක ස්ථිර නෑනේ. අන්න අස්ථිර ස්වභාවය දැක්කේ. රූපේ අනිත්‍යතාවය දැක්කා. දැකලා කල්පනා කරනවා දෙයියනේ මම කවදාරි දවසක වයසට ගිහිල්ලා මැරෙනවනම් මට මේ සක්විති රාජ සම්පත්තියෙන් වැඩේ මොකක්ද? මතකද මම අර මාගන්ධිය සූත්‍රයේදී කිව්වා බුදුරජාණන් වහන්සේ වස්සාන සමයේ ඉන්න සුබ මාලිගාවේ අලංකාරී අටුවාවේ බලන්න අටුවාවේ තියෙනවා බොහොම ලස්සනට දක්වලා. ඒ සුබ මාලිගාවේ ඒ තරම් ලස්සනක් තියලා බුදුරජාණන් වහන්සේ අඩුම සඳහන් කරලා තිබ්බනේ දොරටු පාලකෙක්ටවත් ගෑනු මේ පිටිමි කෙනෙක් හිටියේ නෑ කියලා. ඒ තරම් නටන්න ගයන්න තූරි වාදන කරන්න දොරටු පාලකියෝ පවා හිටියේ ගෑනු. ඒ වගේ සම්පතක් අතහැරලා දාලා ගිහිල්ලා අච්චර අරසා දුෂ්කර ක්‍රියාවක් කරේ මොනවද දැකලාද? මොනවද දැකලා? ජීවිතය අනිත්‍යභාවය දැකලා. රූපය අනිත්‍යභාවය දැකලා. ඒ රූපය පිටුතුනි අනිත්‍යයි කියන්නේ. ඒ රූපය දුකක්. ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට අපේ කකුල් දිහා බලනකොට අපේ ඇස් දිහා අපිම දකින්නකොට කොයින් හරි බණක් කියනකොට හරි එකෙන් ආපහු පේනකොට ඇඟිලි දිහා බලනකොට අපි වයසට ගිහිල්ලා කියලා එක පේනවා. අපේ රූපය දිරලා ගිහිල්ලා කියන එක පේනවා. එන රූපය අනිත්‍යයි. අනිත්‍ය රූපය සපක් නෙමෙයි. අනිත්‍ය රූපය දුකක්. ඒ දුක්ඛිත රූපය පෝෂණය කිරීමත් දුකක්. ඒ දුක්ඛිත රූපය නඩත්තු කිරීමත් දුකක්. ඒ දුක්ඛිත රූපය වෙනස් වීමත් දුකක්. වෙනස් වීම දැනෙන විදිහත් දුකක්. මේ සියලු දේවල් වලින් යුක්ත රූපය දුකයි. දුක එන්නේ අනිත්‍ය නිසා. චක්කු ප්‍රසාදයේ දුකක් වෙන්නේ අනිත්‍ය නිසා.
රූපය දුකක් බවට පත් වෙන්නේ අනිත්‍ය නිසා. නැත්තම් කැත නිසා නෙවෙයි. කැතින් හරි පිංගුතුනි නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් නම් ආරෝග්‍ය පරමාලාභා කිව්වනේ නේ. මේ සියලු සම්පත් අතර සාමාන්‍යයෙන් අපිට ලැබෙන නිරෝගී සම්පත පරම ලාභයයි. හැබැයි නිබ්බාන පරමං සුඛං. හැබැයි නිර්වාණය තමයි පරම සැපේ බවට පත් වෙන්නේ. ඇයි? අර නිරෝගී භවය කියන එක සාමාන්‍ය ලෙඩ රෝග අතර නිරෝගීකම තිබ්බට අපිට මේ නිරෝගීකම සදාකල් තියාගන්න බෑ. ඒ නිසා ලාභය නිරෝගීකම වුණාට පරම සුඛේ නිරෝගීකම නෙමෙයි. පරම සුඛේ මේ නිරෝගී වෙන ශරීරයෙන් ඉවත් වෙලා ලැබෙන නිර්වාණය. අන්න ඒකයි තත්ත්වය. එතකොට එනිසා රූපය දුකයි. දුක නිසාම අපිට තේරුම් ගන්න පුළුවන් නේද? රූපයේ මමත්වයක් පනවන්න බෑ. ඇයි? මම නම් රූපය. මම කවදාවත් මම මාව වයසට යවා ගන්නව නෙමෙයිනේ. රූපය වයසට යනවා. ඒක ඇක්ටිව් වොයිස්ද පැසිව් වොයිස්ද බලන්න. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ රූපය වයසට යනවා. ලියන්න වාක්‍යයක්. දැන් මම රූපය වයසට යවා ගන්නවද? ඔන්න මම රූපය වයසට යවා ගන්නවා. ඒක ඇක්ටිව් වොයිස්. අන්න කතෘකාරකයි කතෘ කෙනෙක් ඉන්නවා සත්වයක් පැනවිය හැකි. හැබැයි අපිට දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඇක්ටිව් පැසිව් බලන්න. මම නිකන් කියන්නේ මේක තේරෙන්නේ මේ වර්තමානයේ ඉන්න මිනිසුන්ට. එතකොට අපි කතෘකාරක පදයක් පාවිච්චි කරනවා කතෘව හැඳින්විය යුතු තැනකදී. හැබැයි සිද්ධිය හැඳින්විය යුතු තැනකදී අපි පාවිච්චි කරන්නේ පැසිව්නේ. කතෘකාරක නෙමෙයි කර්මකාරක. හේතුව සිදුවීම විතරයි වර්ණනක්. එතකොට රූපය වයසට යනවා. මම යවා ගන්නවනේ. මම රූපය වයසට යවා ගන්නවා කියන එකක් නෑ. අපි කියන්නේ ඔයා මහත් වෙලා. ඔයා මහත් කරගෙන නෙමෙයි. මහත් වෙලා. උස ගිහින් සුදු වෙලා. කෙට්ටු වෙලා. ඇදිලා ගිහිල්ලා. මොම කියනවනේ. ඇයි? කතෘ කෙනෙක් නෑ. සත්වයක් නෑ. එතකොට මුකුත් නැද්ද? නෑ තියෙනවා. පරමාර්ථ ධර්ම තියෙනවා. වෙනස් වීමට භජනය වෙන රුප්පණය වෙන රූපයතීති රූපං කියලා කියනවා. ප්‍රකට වෙන ස්වභාවයක් රූපේ තියෙනවා. රුප්පතීති රූපං රුප්පණය වෙනවා. වෙනස් වෙනවා. එක විදියකට පවතින්නේ. වෙනස් වෙන රූප කලාපයෝ ටිකක් තියෙනවා. නමුත් වෙනස් වෙන රූප කලාපයෝ ටිකක් තියෙනවා කොහොම ඒ රූපේ ස්ථිර නැහැ. එතයි කියන්න බෑ. වෙනස් වෙන දෙයක් හේතුම් පටිච්ච සම්භූත හේතු භංගා නිරුද්ධති. උදයව්‍ය කියලා කියන්නේ ඒකනේ. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක තමයි සූත්‍රයේ ගැඹුර. දැන් රාහුල ස්වාමීන් වහන්සේ මෙච්චර විස්තර කරන්න ඕනුනේ නෑ. මම මේ අතරමැදත් විස්තර කරනවා තාම. අන්න කල්පනා කළා. රූපය එනම් අනාත්මයි. චක්කු ප්‍රසාදය අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. දුක නිසා අනාත්මයි. යමක් දුකයි නම් එයා අනාත්මයි. ඒ ඇහැට ගෝචර වෙන රූප අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුකයි නම් ඒක අනාත්මයි. එහෙනම් මාගේ අභ්‍යන්තර චක්කුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. බාහිර චක්කුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. පේනවද? ඇතුළත් වෙනස් වෙනවා. පිටත් මේ දෙකම පවතින්නේ නැහැ. මේ දෙක මේ වෙනස් වෙනවා. මෙහෙම වෙනස් වෙනවා. ඒ මදිවට මේ දෙකම දුකක්. ඒ මදිවට මේ දෙකේම සත්පුද්ගල භාවයක් නැති ධර්මතාව ටිකක් විතරක්. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? නිකම්ම ක්‍රියාවලියක් විතරක් තියෙනවනේ. හොඳයි. යම් වෙලාවක ඔය අනාත්ම වූ ධර්මතා දෙක ගැටුණාට පස්සේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යනවා රාහුල. චක්කු විඥානය අනිත්‍යයිද? නිට්ටයයි. දැන් බලන්න. මම මෙහෙම කළා ඇස් වහගෙන ඉඳලා මෙහෙම කළා ඇස් දෙක අරනකොට මගේ ඉස්සරහට අනිත්‍ය වූ චක්කු ප්‍රසාදයකට අනිත්‍ය වූ රූපයක් ගැටෙනවා. දුක වූ චක්කු ප්‍රසාදයට දුක වූ රූපයක් ගැටෙනවා. අනාත්ම වූ චක්කු ප්‍රසාදයට අනාත්ම වූ රූපයක් ගැටෙනවා. ඇහැ දන්නේ ඇහි වැදුන කියන රූපයක්. රූපය දන්නේ රූපය ඇහැකට අහු වුණා කියලා. අනාත්මයි. ඒ දෙකම සත්වයේ පුද්ගලයක් නෑ. නමුත් ධර්මතාවයක් තියෙනවා. ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ මේ තින්නම් සංගති පස්සෝ මෙන්න මේ තුන එකතු කියන්නේ අපි මේ දෙක එකතු වුණාට පස්සේ මොකේද? චක්සුවෙත් රූපයත් එක එකට ආපාතගත වුණාට පස්සේ එකට එකතු වුණාට පස්සේ එකට දැනුණාට පස්සේ උපදිනවා චක්කු විඥානෙ. කාගේවත් මෙහෙවීමක් නැතුව ඇහි රූපය ගැටීමෙන් චක්කු විඥානය කිසිම කෙනෙක්ගේ මෙහෙවීමක් නැතුව උපදී. චක්සු විඥානය තමන් ඉපදුනා කියලා දන්නෙත් නැහැ. රූපය චක්සු විඥානියාව කියලා දන්නෙත් නැහැ. චක්කු ප්‍රසාදේ චක්කු විඥානය තුණා කියලා දන්නෙත්. නිකන් ක්‍රියාවලිය. මෙම ක්‍රියාවලිය. පැහැදිලිද?
බුදුරජාණන් වහන්සේ කියනවා රාහුලේ උපදින චක්සු විඥානි නිට්ටයයිද අනිත්‍යයි. බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය. චක්සු විඥානය කියන එකයි අනිත්‍යයිනේ මගේ රත්තරන් පිංගුතුනි අනිත්‍යයිනේ. අනිත්‍යයි. චක්කු විඥානය කියන එක අනිත්‍යයි. ඒක නිසා නේද දැන් මම බුද්ධ මන්දිරේ ගාවට ගිහලා බුදු පිළිමේ බලලා මෙතනට ආවනම්. දැන් මේ වෙනකොට මේ පහළ වෙච්ච චක්කු විඥානය නැහැනේ. ඊට පස්සේ බලන්න ඒ චක්කු සම්පස්සය කියන එක. ඒ එතනින් ඇතිවෙච්ච ඒ ස්පර්ශය කියන එක නැහැනේ. සම්පස්සජ වේදනාව නැහැනේ දැන්. බුදුරජාණන් කියන චක්කු සම්පස්සය ගැන කතා කරනවා. ඊට පස්සේ ඒ සම්පස්සයෙන් ඉපදිච්ච වේදනාව ගැන කතා කරනවා. එතනින් ඉපදිච්ච සංඥා සංකාරය ගැන කතා කරනවා. මේ ඔක්කොම ගැන කතා කරනවා. චක්කු ප්‍රසාදය ගැන රූපය ගැන මේ සූත්‍රය කතා කරනවා. ඒ දෙකේ ඝට්ටණය නිසා ඇති වෙන චක්කු විඥානය ගැන, ඒ චක්කු සම්පස්සජය ගැන කතා කරනවා. ඒ චක්කු සම්පස්සජ වේදනාව ගැන කතා කරනවා. වේදනාව නිසා ඇති වෙන සංඥා ගැන කතා කරනවා. සංඥා නිසා ඇති සංකාර ගැන කතා කරනවා. මේ ගැන විඥානය ඉතින් අපි කතා කරන්නේ චක්කු විඥානය කියලා. දැන් බලන්න මේ ඔක්කොම අනිත්‍ය ධර්මතා. යමක් අනිත්‍යයි නම් ඒක දුකක්. යමක් දුකයි නම් දැන් අර චක්කු සම්පස්සජ වේදනාව, සංඥා, සංකාර කිසිම එක ආත්ම භාවයක් නෑ. ඇත්තටම මේ ඇහි දැන් වෙන්නේ එක ක්‍රියාවලියක් මිසක් මම බලනවා කියන එක මේකට පනවන්න බෑ. මොකද මේවා එකතු වුණාමවත් මමෙක් හැදෙන්නේ නෑ. මේවා එකතු වෙච්ච තැනට අපි මමෙක් කියලා කියනවා මිසක් මමෙක් හැදෙන්නේ නෑ. තියෙන්නේ ධාතු ස්වභාවයක් විතරයි. අපි ඒකට කියනවා මමෙක් කියලා අපි කියනවා. නමුත් මමෙක් හැදෙන්නේ නෑ. හැදෙන්නේ නෑමයි. මමෙක් කියලා කියනවා. පිටුතුනි මේක මෙහෙම තේරුම් ගන්න. බස් එකක් තියෙනවා. ඇත්තටම ඔගේ බස් එක කියලා එකක් නැහැ. තියෙන්නේ එන්ජින් එකක්, සයිඩ් කණ්ණාඩි දෙකක්, සුක්කානමක්, ගියර් එකක්, ෂීට් ටිකක්, යකඩ ගොඩක් නේ තියෙන්නේ. ඒව එක හැඩයකට තියලා අපි හැඩයට කියනවා බස් එකක්. ඒව එකතු කරා කියලා බස් එකක් හැදෙන්නේ නැහැ. ඒක රූපේ ධර්මතාවය ටික ඇවිල්ලා එක හැඩයට හිටිනවා. අපි ඒකට හිතා ගන්නවා ප්‍රඥප්තියක් පනව ගන්න. අන්න පනවගෙන ප්‍රඥප්තිය. අර්ථ ප්‍රඥප්තියක් දාගන්නවා බස් එක කියලා. ඒ වගේ අපේ මේ ඇහැට පේන සෑම දෙයක්ම පේන ඇහත්, පේන රූපය, ඇති වෙන විඥානය, ඇති වෙන වේදනා, සංඥා, සංකාර මේ හැම දෙයක්ම මගේ පිටුතුනි නිට්ටයභාවයේ පවතින්නේ නැහැ. අනිත්‍යයි. ඒ හැම එකක්ම අනිත්‍ය නිසාම දුකකටපත් වෙනවා. දුක නිසාම අනාත්ම ස්වභාවයටපත් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දකින්නවා බලනවා කියන ක්‍රියාවලියක අපි බැඳිලා ඉන්නේ. ඇත්තටම අපිට රූප පේනවා. සාමාන්‍ය මිනිස්සුන්ට රූප පේනවා. හැබැයි මිනිස්සු හිතනවා මම රූප බලනවා කියලා. නමුත් අනාත්ම වූ ඇහැකින් අනාත්ම වූ රූප, අනාත්ම වූ විඥාන, සංපස්සජ වේදනා, සංඥා, සංකාර මේ දේවල් ඇතිවෙවි සත්‍ය මේවට මුලා වෙන එක විතරයි වෙන්නේ. මේ ගැන තමයි මේ සූත්‍ර දේශනාවෙම තියෙන්නේ. එකක් චක්කු. ඊළඟට එනවා සෝතයට. සෝතය කියන්නේ කනට. කන. බුදුරණන් වහන්සේ ආනවා රාහුල සෝත ප්‍රසාදය නිට්ටයයිද අනිත්‍යයි. සෝත ප්‍රසාදය කියන එක පින්වතුනි දැන් අර තියරි එකේම දාත හැකි. අපි කතා කරපු චක්කු ප්‍රසාද, රූප, ඊළඟට චක්කු විඥාන, ඒ චක්කු සම්පස්සජය, වේදනාව, සංඥාව, සංකාරය මේ ඔක්කොටම දාත හැකි. මේක ස්පර්ශය ගැන කතා කරන්නේ සම්පස්සජ කියලා කියනදී අපි කතා කරන්නේ මේ ඔක්කොගෙම ස්පර්ශය කියන එක ඒ දැක්ම නිට්ටය නෑනේ. ඒක නිසානේ අපිට එකම දේ නැවත නැවත බලන්න වෙන්නේ. ඒ වගේම තමයි මේකත් සෝතය. මේක සෝතෙදි හොඳටම තේරෙනවා. දැන් බලන්න ඕගලන්ගේ සෝත ප්‍රසාදය කියන එක රූප වලින් හැදිලා තියෙන්නේ. ඒක සම්පූර්ණ රූප වලින් හැදිලා තියෙන්නේ. ඒක නිට්ටය නෑ. ඒ නිසා තමයි කාලයක් යද්දී ඒවා ඇහෙන්නේ නැති වෙලා, ඒවා මේවා වෙලා ওই ජරා ජීර්ණ භාවයටපත් වෙලා රූප කලාපයක ආයුෂ චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ ලෝකෙ හැටි. අපි ඔක්කොම දිරනවමනේ. ඒක තමයි හැටි. යන සෝත ප්‍රසාදය කියන එක ස්ථීර නෑ, අස්ථීරයි. නිට්ටය නෑ, අනිත්‍යයි. බුදුරණන් වහන්සේ අහනවා රාහුල යමක් අනිත්‍ය නම් ඒක සපද්ද දුකද? දැන් අර තියරිය කියම තමයි එන්නේ. නිට්ටය නැති දේවල් දුකයිනේ. දුකයි. දුක නම් ආත්මද අනාත්මද? අනාත්මයි. ඒ පළවෙනි තැන අහන්න ඕනි. ඒක එතකොට තමයි මේක තේරෙන්නේ. අනාත්ම. එතකොට සෝත සම්පස්සජය කියන එක දැන් බලන්න. මගේ රත්තරන් පිංගුතුල මේ බණ සමහරු බණ කියලා ඉවර වෙච්ච ගමන් කියනවා අනේ ස්වාමීනි ආයෙ අහන්න දාන්න බෑයි. අනේ ස්වාමීනි රෙකෝඩ් කරපු එක නේද? ඇයි ඔය රෙකෝඩින් ගේම කරගන්නේ? මොකද අර සෝත සම්පස්සය කියන එක කනට ඇහිලා
ඇහෙන මාත්‍රෙම අනිත්‍ය වෙලා යන ඕක ඉතින් නිතරම කනේ තියෙනවා නම් මොකද අපිට රෙකෝඩින් කියලා එකක්. පැහැදිලිද? ඒකෙන් උපදින වේදනාව දැන් හිතන්න අපි හොඳ සින්දුවක් අහනවා. ඒ සින්දුව අහනකොට අපිට උපදිනවනේ සැප වේදනාවක්. යම් හොඳ සින්දුවක් අහනකොට සැප වේදනාවක්. ඒ සින්දුව ඇහෙනකන් ඒ සැප වේදනාව ඉඳලා අපි හිතමු සනීපෙට කිව්වා කියලා කවුරු හරි කෙනෙක් හොඳ සින්දුවක්. අපි ඒ සින්දුව ආයි ප්ලේ කරලා අහන්නේ දණි හරි කොච්චර අර ඒකට ඇඩිට් වෙනවා. අර අපි මොකද කියන්නේ අපි ඒකට ඇබ්බැහි වෙනවා වගේ. වෙලා ඒ මහාන සින්දු මිනිස්සුන්ට තියෙනවා. පැහැදිලිද මම කියන්නේ? එහෙම මිනිස්සු සින්දු අහන්න පටන් ගන්නවා. ඒ ඇයි අර සැප වේදනාව කියන එක නිත්‍ය නැහැ. නිත්‍ය නැති සැප වේදනාව නැවත නැවත ලබා ගැනීම පිණිස කල යුත්තේ කුමක්ද? සෝතප්‍රසාදයට ශබ්දාරම්මණය දීලා ඒ ශබ්දාරම්මණය නිසා උපදින චක්කු විඥානීය සම්පස්සජයෙන් ඇතිවෙන වේදනාව පවත්වා ගැනීමට අපි අර ශබ්දාරම්මණය නිතර අහන්න ඕන. දැන් බලන්න ශබ්දාරම්මණය කියන එක නිත්‍යයිද අනිත්‍යයිද කියලා. හරිද? මම දැන් කියනවා අම්මා කියලා. අම්මා කියලා ලස්සන වචනයක් නෙවෙයි බන් මම දැන් කියනවා. අම්මා. දැන් මොකද උනේ? දැන් ඒ මගේ ශබ්දාරම්මණය මෙහෙන් අනිත්‍ය වුණානේ. වෙනකොටම ඒක අරමුණු කරලා පහළ වෙච්ච ඔබේ සෝත විඥානියත් අනිත්‍ය වුණා. ඒක නිසා ඇති වෙච්ච සැප වේදනාව අනිත්‍ය වුණා. අනේ තව එකපාරක් කියන්න බෑද? අනේ හරි ෂෝක් තව එකපාරක් කියන්න. එහෙම කියන්නේ. අනේ මොකද්ද කිව්වේ ඇහුන්නේ? තව එකපාරක් කියන්න. එහෙම කියනවනේ. මොකද අර වේදනාවට මුලා වීම නිසා. තර ආකාරයට මේ වේදනාව පවත්ව ගන්න හදන. හැබැයි අනිත්‍යයි. අනිත්‍ය නිසා ඒව දුකක්. අනිත්‍ය දේවල් ලං කර ගැනීමත් දුක. ඒ අනිත්‍ය වෙන පාට හොයාගෙන යෑමත් දුක. අනිත්‍ය වෙන පාට ඒවා තියාගන්න දැඟලීමත් දුක. අනිත්‍ය වෙන ධර්මතා තමන් ගාව තියෙනවා කියලා කීමත් දුක. ඒවා මහා දුකට හේතු. හරිද? ත්‍රේව නිසා ඇතිවෙන සංඥා සංකාර විඥාන. සංඥා සංකාර විඥාන කියන්නේ හඳුනා ගැනීම. ඊට පස්සේ ඒකත් එක්ක ඇතිවෙන සසු චෛතසික ධර්මය. ද විඥානීය කියලා නම් අපි මෙතන කතා කරන්නේ සෝත විඥානීය ගැනම. ඒ නිසා මුතුන් විඥානීය කියලාක් මේකදී ආයි නැවත කතා වෙන්නේ නැහැ. ඒකත් එක්ක එන හඳුනා ගැනීම ඒකත් එක්ක උපදිච්ච සංස්කාර ධර්මය ඒ සියල්ල අනිත්‍යභාවයට පත් වෙනවා. ඒක තමයි සෝතේ හැටි. ගාණය ගන්න. නායි. ගාන ප්‍රසාදය කියන එකත් රූප කලාප වලින් හැදිච්ච එකක්. අනිත්‍යයි. අනිත්‍යයි නම් දුකයිද නැද්ද? දුකයි. දුකයි නම් අනාත්මයි. සත්‍යයක් පුද්ගලයෙක් නෙපිටුනේ මේ එකින් එක අල්ලගෙන ඉන්න දැන් මුලා මතක් කරන්න එපා. දැන් ඇහැ කියන එකේ සත්පුද්ගල භාවයක් නැති ශූන්‍ය ධර්මතා. අපිට ඒක තේරෙනවා. කන කියන එකට ආවම මේ කනත් එක්ක ඇහෙන ශබ්ද ක්‍රියාවලියත් දැන් මේ වෙලාවේ මගේ අතරම් විතර මට ඇහෙනවා මේ කුරුල්ලෝ කෑ ගහනවා. එක සත්තු කෑ ගහනවා මට ඇහෙනවා. කියන්නේ මේ ලෝකය විසින් මාව විනිවිද යනවා. ශබ්ද මාව විනිවිද යනවා. රූප මාව විනිවිද යනවා. ඊට පස්සේ මේ ගඳ සුවඳ මාව විනිවිද යනවා. දිවට මොන හරි රසයක් දැනුනොත් ඒක විනිවිද යනවා. කයට මේ හුළඟ වැඩි මම මේ අහිංසකයෙක්. මාව මේ ලෝකයා තලනවද නැද්ද? මට මේ ඇහෙන සද්ද අහගෙන ඉන්න වෙලාව. ඔය මම මොනවද මට ඇහෙනවා. කරන්න දෙයක් නැහැ. අරෙන් බ්‍රියව් කෑ ගහනවා, මෙහෙන් කුරුල්ලෙක් කෑ ගහනවා, අරෙන් බකමුණෙක් කෑ ගහනවා, අරෙන් මොනරෙක් කෑ ගහනවා. අරෙන් බල්ලෙක් බුරනවා, මෙහෙන් හරකෙක් කෑ ගහනවා. මොකද? ප්‍රොසෙස් එක ක්‍රියාවලිය. දැන් මට පුළුවන් එහෙනම් මේ වෙලාවේ මම බණ කියනවා මේ ඔක්කොම වොලියම්ස් ටික අඩු කරගන්න කියලා මගේ කනේ ඔක්කොම ඉන්පුට් ජැක් ටික ගලවලා දාන්න සවුන්ඩ්ස් එන්න. එහෙම බෑ. පුළුන් ගහගත්තත් එහෙම. ඕක තමයි හැටි. එතකොට ඔන්න ඒක අපිව විනිවිද යනවා. නහයත් එහෙම. දැන් අපි බේරේව ගාවින් යනවා. බේරේව ගාවින් යනකොට හරි සුවඳයි. ඒ නිසා ඕගොල්ලෝ මොකද කරන්නේ? ඉඹීම යනවා. සුවඳ වැඩි කියලා. බේරේව ගාවින් යනකොට අපි කවුරුත් කරන දෙයක් තමයි මට මතකයි ඉස්සර අපි ට්‍රේන් එකකට එහෙම නැග්ගහම මරදාන පැත්තට යනකොට කවුරුත් කරන්නේ තමන්ගේ ලේන්ස් එකෙන් නහය වහගන්න එක. හේතුව ගාන ප්‍රසාදය කියලා එකක් තියෙනවා. ඒකට ගන්ධාරම්මණයක් වැදුනට පස්සේ අපිට ගාන විඥාන උපදිනවා. අපි කරනව නෙමෙයි. නිට්ටයයිද අනිත්‍යයි? අනිත්‍යයි. අනිත්‍ය නිසා සැපයිද දුකයි? දුකයි. ස්වාමීනි. එතකොට අර ගඳ කියන එක අනිත්‍ය වීම දුකක් වෙන්නේ කොහොමද? ගඳ අනිත්‍ය වීම සැපක් නේ. පින්වතුනි. මෙතන කියන්නේ ගඳ අනිත්‍ය නිසා කතාවක් නෙමෙයි. ගඳ නැතිවීම නිසා සැප දුක නෙමෙයි. ලෝකේ පවතින අනිත්‍ය කියන ධර්මතාවයම දුක. අන්න මේක හරිම සියුම්. සමහරු අහනවා ස්වාමීනි අනිත්‍ය දුකයි කියන්නේ ඇයි? කෙනෙක්ට ඔළුවේ කැක්කමක් හැදලා ඒක නිට්ටය වෙලා තිබ්බොත් දුකයිනේ. ඒ ඔළුවේ කැක්කම අනිත්‍ය වෙන එක සැපයිනේ. එතකොට ඒක කොහොමද දුකක් වෙන්නේ? පින්වතුනි මේ කියන්නේ අනිත්‍ය වීම නිසා සැප දුක උපදිනවා කියලා නෙමෙයි.
අනිත්‍ය නිසා කියන එක නිසා කියන වචනේ අයින් කරන්න. අනිත්‍ය කියන්නේ දුක. අර බේරව ගාවින් එහාට යනකොට නැති වෙච්ච ගඳ ඊළඟට ආයෙත් කුණු වෙච්ච වලක්ක වුණොත් මොකද වෙන්නේ? හදිසියවත් ගෙම්බෙක් පෙරලා හිටියොත් කෝච්චි පෙට්ටිය ඇතුලේ. ඒතර අර වොෂ්රූම්ස් වලින් එන ගඳ දැන් පේනවද? ඒ අනිත්‍ය දුක. එතන ඔළුවේ කැක්කුම හොඳ වෙනවා. ඒක නිත්‍ය නෑනේ. ඒක නිත්‍ය නැත්තේයි. ඒ කියන්නේ ඔළුවේ කැක්කුම සුව වෙලා තිබීම නිත්‍යයිද? නිත්‍ය නැති නිසා අපි සාමාන්‍යයෙන් කොයි ගියත් අර ඔළුවේ ගන්න මොන හරි ටිකක්, බෙහෙත් ටිකක්, බාම් ටිකක් අරගෙන යනවා. හේතුව සුව වීම කියන ස්වභාවය නිත්‍ය නෑ. අනිත්‍යභාවයෙන් යුක්තයි. එක එක අවස්ථාවන් වලදී එක එක දේවල් අනිත්‍ය වීම නිසා සැපත් දුකක් උපදිනවා. දැන් දරුවා අනිත්‍ය වෙනවනේ. දැන් දරුවා හැමදේම එකම ගානින් හිටියොත් අම්මට දුකක් නේ. දරුවා ටික ටික ලොකු වෙන්න එපේ. එතකොට ඒ අනිත්‍ය වෙනවනේ. ඒ අනිත්‍ය වීම බලන්නකො ස්වභාවය අපි හිතලා අනිත්‍ය වෙනවනේ අනිත්‍ය වෙනවා. අපිට හිතලා අනිත්‍ය කරන්න බෑ. සත්පුද්ගල භාවයක් පනවන්න බෑ. මොකද බලන්න දරුවා අනිත්‍ය භාවයටපත් වෙන්නේ ආත්මීයවද අනාත්මීයව. අනේ මං හිතපු විදියට නෙමෙයි මේක හැදුනේ. මං හිතන් හිටියේ පොඩි කාලේ මේ රටට ජාතියට සේවයක් කරයි කියලා. අන්තිමට රටට ජාතියට බර මිනිහෙක් විතරයි හම්බුනේ කියලා. හරි. හේතුව අනාත්මයත් මුල් වෙලා තමයි මිනිස්සු හැදෙන්නේ. මොක ටිකක් ගැඹුරු සූත්‍රයක්. මේ සූත්‍රය ආලේ තමයි රාහුල මහරහතන් වහන්සේ මේ රහත් භාවයටපත්. මේ සූත්‍ර දේශනාවෙන් වැඩෙන ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා. එතකොට බලන්න ගානය කියන එකේ අර අනිත්‍ය භාවයෙන් යුක්තයි. ගාන විඥානය කියන එක නිතරම නිත්‍ය ස්වභාවය නෑ. ඇති වෙවි නැති වෙවි නැති වෙවි ඇති වෙවි යනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ආයි ඇති වෙනවා වෙනස් වෙලා නැති වෙලා යනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. එකමත් නෙමෙයි ඇති වෙන්නේ. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා මිනිස්සුන්ට ඉතින් ස්වාමීනි ඇති වෙලා නැති වෙලා ආයි ඇති වෙනවා නම් මොකක්ද අවුල? අවුල තමයි එකම විදියට නෙමෙයි හටගන්නේ. අද ආදරේ කියලා හිතාගෙන ගේන ගෑනු කෙනාව හෙට එපා වෙනවා මිනිස්සු. අද ආදරේ කියලා ගේන සතාව හෙට මිනිස්සුන්ට එපා වෙනවා. අද හොඳ නෑ කියලා අයින් කරපු කෙනාව හෙට මිනිස්සුන්ට ඕනේ වෙනවා. විඥානය කියන අනිත්‍ය භාවයට වෙනස් වෙවි තමයි හටගන්නේ. අන්නේ වෙනස් වෙවි හටගන්න එකට එක්ක අපිට අනුගත වෙන්න වෙනවා නැත්නම් අපිට දරා ගන්න. ඒක මහ දුකක්. ඔය ගානේ පිළිබඳ. තියාගෙන යන්න කාරණාව කිලිවර කරන්න ඕන නිසා. ඊළඟට ජීවහාව ගැන කතා කරනවා. දැන් චක්කුසෝත ගාන ජීවහා ප්‍රසාදේ දිව. එවන් නිත්‍ය නෑනේ මිනිස්සුන්ගේනේ. සමහරක් වෙලාවට ඔය දැන් බලන්නකො නිකන් දිව කියන්නේ ආයතනය ගන්න. ඕකේ ගෙඩි දානවා. දැන් අපි නහය අපි නිකන් ගමුකෝ ආයතන වශයෙන් මේ ප්‍රසාද කතාව අතෑරලා. දැන් හේ සුද මතු වෙනවා. හරිද? ඔය ඇස් පේන්නේ නැති වෙනවා. ඇස් වපර වෙනවා. ඇස් බොඳ වෙනවා. ඇස් වලින් කබ එනවා. බලන්නකො මේ ඇහැ කියන කේ අනිත්‍යභාවය. අපිට නිත්‍ය නෑනේ ආත්ම නෑනේ. පවත්ව ගන්න බෑනේ. කනේ කම්බෙර පුපුරන මරව වෙනවා මේවා වෙනවා. සත්තු යනවා. ඕවා ගිහලා අල්ල ගන්නවා. ඇල්ලුනාම තුවාල වෙනවා. සැරවයනවා. පැසවනවා. ඔව්. ඇයි? අපිට පවත්තන්න බෑ අනිත්‍යයි. දැන් බලන්න අපිට පොඩි කාලේ හොඳට තියෙන කම්බෙරේ දැන් මං පහුගිය දවස්වල මේ සත්කමක් කරා. තරාකාරයට පිඟුතුල්ල දකින්නත් ඇති. ඉයර් ඩ්‍රම්ස් කියන්නේ මේ ඒ කම්බෙරේ සිදුරු හැදෙනවා. මහා වේදනාවක්. ඒකට එතකොට මොකද වෙන්නේ? පෙන් පහසු වෙනකොට වතුර යනවා සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට සීතල කාලේට සීතල ගිහිල්ලා කන පැසවන්න ගන්නවා. මේ මහා පින්වත්නි කියන්නේ කන පැසවුවාම සමහරක් දවසට මේ ඔක්කොම ටික රිදෙනවා. ඊළඟට භයානකමක මෙතනින් එහා පැත්තේ තියෙන මොළය විස බීජයක් යන්න පුළුවන්. දැන් මොකද කරන්න ඕන? ඒවට කෑලි බද්ධ කරන්න. කොහොමද බද්ධ කරන්නේ? මේ කනේ පිටිපස්සෙන් කපනවා කෑලි. ඒකෙන් කාට්ලේජ්යක් අරගෙන ඇතුළට දාලා තියලා තියෙනවා. දවස් ගාන වතුර සද්දයක්වත් අහන්න. වතුර අදටත් සාමාන්‍ය මාස 3ක්වත් යනකම් මම කියන්නේ. අදටත් අන් පහසු වෙනකොට වතුර බින්දුවක්වත් යන්න බෑ. අදටත් සද්දයක් මේ කනට වැඩිපුර ඇහෙන්න බෑ. වෙනස් වෙනවා. ඈතින් ට්‍රැක්ටරයක් යනවා ඇහුණත් මේ කනට ඒක දැනෙනවා වැඩි. මට මතකයි මේ ඔය සත්කම් කරලා ආපු දවස්වල රතිඤ්ඤයක් පත්තු කරා. කැරකිල්ල වගේ හැදෙනවා. දොරක් හයියෙන් ඇහුණොත් කැරකිල්ල වගේ හැදෙනවා. සද්දයක් හයියෙන් ඇහුණොත් කැරකිල්ල වගේ හැදෙනවා. හේතුව මේවා නිත්‍යභාවයනේ. බලන්න මේ ආයතන අපිට දෙන දුක. ස්නහය බලන්න මිනිස්සුන්ට හෙම්බිරිස්සාව හැදෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. කට බලන්න දිව ඌෂ්ණ බිබිලි හැදෙනවා. දිවවල් පැලෙනවා මිනිස්සුන්ගේ. රහ දැනෙන්නේ නැති වෙනවා. ඇයි? ඒ ප්‍රසාදවල විෂමතානේ. කය ගන්න කය ඊළඟට කතා කරන මේත් එක්කම කියන්න කුෂ්ඨ හැදෙනවා, gadu හැදෙනවා.
බිබිලි දානවා. අර ඉන්නෝ දානවා සමහරක් වෙලාවට. සුදු කබර දාන්න පටන් ගන්නවා. පැලෙනවා මිනිස්සුන්ගේ කකුල්. හැටි. නියපොතු කුණු වෙන්න ගන්න. මේ කාය ප්‍රසාදය ගැන සාමාන්‍යයෙන් කතර කය අපි ගමු පොදු ආයතනේ. මේක තේරෙනවනේ එතකොට අපිට. ඒතර මේ අභ්‍යන්තරික ආයතනත් අනිත්‍යයි. ඒ අනිත්‍යභාවය දුකක්. ඔච්චර ආදරෙන් අපි මේ කනකට සලකනවදනේ. දැන් අපි දන්න දවස් නම් මේ කන් සබන් යන්න දෙන්නේ නෑ, නානකොට පරිස්සම් වෙනවා. හරිද? ওই නහයට දැන් මම දැකලා තියෙනවා මේ වතුරේ නානකොට නහය වහගෙන වතුර යටට යන්නේ. කන් වලට සීතල කාලට ඒව මේවා දාගන්නවා. එහෙම පරිස්සම් කළත් ඒව අනිත්‍යභාවයටපත් වෙනවා. ඒතර බලන්න මේ ගාන විඥානේ, ජීවහා විඥානේ කියන එක. ඒවා පිංගුතුනි හොඳ ටේස්ට් වෙච්ච අඹ කෑල්ලක් කෑවොත් ඒක ඇතුළට ගියාට පස්සේ තව එකක් කාගන්න එපා අපි. අපි මෙහෙම තව එකක් කන්න ඕනේ. ඇයි? අර විඥානේ ඇති වෙලා මෙහෙම කරද්දි නැති වෙනද? අපි විතර මේ පුරුකක් වගේ අඹ කෑල්ලක් අපි කනවා. ඕක සාමාන්‍යයෙන් කටේ තියාගත්තකම ඇතුළට යනවනේ. ඕකනේ කතාව. කටේ තියාගත්තම යනවා. ගියාට පස්සේ ඇති වෙච්ච ජීවහා විඥානේ අනිත්‍යයි. දැන් ආයෙ අර ටේස්ට් එක ඕනේ. මොකද කරන්නේ? අඹ මල්ලක් අරගෙන. ඉතින් අර විඥානේ ඇති කර ඉන්නවා. ඒ සම්පස්සජ්ජය අනිත්‍යයි. ඒ නිසා නිතර ඒව ඇති කරන්න අඹ කකා ඉන්නවා. හරි? ඒක නිසා ඇති වෙන වේදනාව අනිත්‍යයි. කකා ඉන්නවා. හරි? ඒක නිසා ඇති වෙන යම් සංස්කාරයක්, ලෝභ මූලික සංස්කාරයක් ඇති වෙනවනේ. මොකක් හරි ආසාවක්, කැම තණ්හාවක් හරි. ඒක ඒ සංස්කාරයත් අනිත්‍යයි. කකා ඉන්න. කාය විඥානියත් එහෙමයි. කාය ප්‍රසාදයත් අනිත්‍යයි. කායට ලැබෙන පොට්ටබ්බාරම්මණයත් නැත්නම් ස්පර්ශය කියන එකත් අනිත්‍යයි. කවුරු හරි කෙනෙක් මූණ අත ගන්නවා මෙහෙම. ඉවරයි. මේ මත ගාලා ඉවර වෙනකොට විඥානීය පහළ වුණා, සම්පස්සජී ඉවරයි, වේදනාව ඉවරයි, සංකාර ඉවරයි, ඔක්කොම ඉවරයි. ආයිත් ගන්න බෑ. පුළුවන් ආයත ගන්න. කොච්චර අත ගෑවත් විඥානීය ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. මේවා පැවැත්වීම දුකක්. ඒ දුක්ඛිත භාවයේ තියෙන නිසාම අපිට තේරෙනවා නේද මේක බලනකොට මේ අනාත්මය කියන එක බලන්න මගේ රත්තරන් දැන් බලන්න. ඇහැ හරහා රූප පේනවා. ආත්මයක් නේ අනාත්මය. කනට ශබ්ද ටික ඇහෙනවා. නහයට ගඳ ටික දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. දැන් මధుරයක් කෑවොත් මට රිදෙන්නේ නැද්ද? දැනෙනවා. මම මොනවද කරන්නේ? හරි? මම මෙහෙම ඉද්දි මේ මුළු ලෝකෙම මා විනිවිද යනවා වගේ පේන්නේ නැද්ද? ඇහෙන්, කනෙන්, නහයෙන් මේගොල්ලෝ හරියට සෙල්ලම් කරනවා. හැමතිස්සෙම අරමුණු ගිහිල්ලා මේවත් එක්ක නටනවා, දඟලනවා, විනාශ කරනවා. ඕක තමයි මේ ධර්මතාවල හැටි. ඊළඟට ටිකක් තේරුම් ගන්න අමාරු, නමුත් තේරුම් ගත යුතු එකක් තියෙනවා. බුදුරන් වහන්සේ අහනවා මේ මන, ධම්ම, මනෝ විඥාන. දැන් චක්කු, රූප, චක්කු විඥාන. සෝත, ශබ්ද, සෝත විඥාන. ගාන, ගන්ධ, ගාන විඥාන. ජීවහා, රසාරම්මන, ජීවහා විඥාන. කාය, පොට්ටබ්බ, කාය විඥානය. මනස, මන, ධම්ම, මනෝ විඥානය. දැන් මන කියන්නේ සිතට. ඔකයි කතාව. මනෝ විඥානය කියන්නේ මනෝ විඥානයක එතන හිතක් තියෙනවනේ. ධම්ම කියන්නේ අරමුණු. ඒක පැහැදිලි. ධම්මාරම්මන කියන්නේ අරමුණු. අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන්, චිත්ත වශයෙන්, චෛතසික වශයෙන්, ප්‍රඥප්ති වශයෙන්, නිවන් වශයෙන්, නිවනත් අහුවෙනවා. මේ චිත්ත, චෛතසික, ප්‍රඥප්ති ආදී මේ සෑම දෙයක් අතීත, වර්තමාන, අනාගත වශයෙන් අහුවෙන්න යමක් තියෙනවා නම් ඒවට කියනවා ධම්මාරම්. අහුවෙන දෙයක් තියෙනවා නම් ඒවට කියනවා ධම්මාරම්. හිතට හිතෙන දේවල්. මන කිව්වේ මොකටද? මන කියන එකට අර්ථකථනය දෙනවා. දැන් ඇත්තටම මනෝ ධාතුව කියලා ගත්තාම වෙනයි. එතන මනෝ ධාතුව කියලා ගත්තාම පංචද්වාරා වජ්ජන සිතයි තවත් මනෝ ධාතු ත්‍රිකයක් නෙති ඉන්නේ සම්පටිච්ඡනාදී මනෝ ධාතු ත්‍රිකය දක්වනවා. එතකොට ඒ සිත් හැර සෙසු සිත් මනෝ විඥාන. හරිද? ඒ සිත් හැර වෙන සිත් මනෝ විඥාන. ඒක ලොකුවට ගන්න පාදෙන්ට මේ සූත්‍රය බලමු. මනන්ති භවංග චිත්තං. මෙතනදී මනයි කියන එකකින් හඳුන්වන්නේ භවංග සන්තතියට. මොකද ධම්මාරම්මනේ ඇවිල්ලා වදින්නේ භවංග සන්තතියට මිසක් වත්තු රූපයට නෙමෙයි. වත්තු රූපේ භවංග සන්තතිය පවතිනවා. වත්තු රූපේ ඕල්රෙඩි භවංග සන්තතිය පවතිනවනේ. ඒ කියන්නේ ඒක පවතිනවනේ. එතකොට ධම්මාරම්මනේ ඇවිල්ලා වදින්නේ කොහෙද? භවංග සන්තතිය. භවංගේ වදින්නේ. අන්නේ වැදිලා ආවජ්ජන සිතට තමයි මෙතනදී ආවජ්ජන වශයෙන් පහළ වෙන සිත් වලට මනෝද්වාර ආවජ්ජනේ පහළ වෙනවා.
මනෝවිඤ්ඤාණ ධාතුව වෙන්නේ ඒක. නම් මනන්ති භවංග චිත්තං මේ භවංග සන්තතිය ගන්න මෙතනදී. එතකොට මේක තේරුම් ගැනීම ලේසි. ඒ භවංග සන්තතියට ඇවිල්ලා ධම්මාරම්මණයක් වැදුනට පස්සේ මනෝවිඤ්ඤාණේ මනෝද්වාරා වජ්ජනයක් විදිහට ඇති වෙලා සෙසු අපි ගත්තොත් විභූතහරම්මන, අවිභූතහරම්මන, කාමජවන, අර්පණාජවන මේ ආකාරයෙන් සෙසු චිත්තයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා. මෙතනිත් අහනවා මනෝ සම්පස්සජය. ඒ මනෝ සම්පස්සේ නිසා ඇති වෙන වේදනාව. දැන් බලන්න පින්වතුනි අපිට ප්‍රිය රූපයක් ගැන හිතනවා. පිටුව අපේ බල්ලෙක් මැරෙනවා. අපි අද රැයට බල්ලා ගැන හිතේත භවංග සන්තතියට බල්ලා කියන ධම්මාරම්මනේ අරගෙන අපි මනෝවිඤ්ඤාණි උපදව ඒකෙන් යම් සැප වේදනාවක් ගන්නවා. ඒක දුක්ඛිත ස්වરૂපයෙන් ආවත් ඒ සැපක් තමයි හොයන්නේ. අර මතක් වීම ස්වરૂපයෙන් ආවත් ඒ කුෂ්ඨ තමයි කහගන්නේ. අපි කවුරුත් මේ දුක දේවල් හිතර මතක් කරන්නේ නැහැ බලහත්කාරී. දවගොල්ලෝ කවදාවත් ඇඳට ගිහිල්ලා අසූචි ගොඩවල් මතක් කර ඉන්නවද? අනේ අසූචි ටිකක් කන්න ලැබුණා නම් කියලා. එහෙම නැහැ. තම තමන්ට ප්‍රියජනක දේවල් තමයි මිනිස්සු මතක් කරන්නේ. සෝගොල්ලෝ මේ කවදාවත් අනේ මේ ගොළු බිලු කට්ටක් කන්න තියෙනවා නම් හොඳයි කියලා දැනලා තියෙනවද? නැහැ නේ. එහෙම දැන. ගැරන්ඩියෙක්ගේ මස් බෙදාගෙන කන්න උයාගෙන කන්න පුළුවන්. හැබැයි ඔන්න චීනු ජපන්නු ඒගොල්ලන්ට දැනෙන්නේ නැති රැට. අනේ හෙට කොයි ගැරන්ඩියාගේද මස් කන්නේ? කොයි බල්ලාගේද මස් උයාගෙන කන්නේ? මිනිස්සු කැමති මේ තමන්ට ප්‍රිය දේවල් අරගෙන කල්පනා කරමින්. හැබැයි හෙටත් කල්පනා කරන්න එපා. අනිද්දාත් කල්පනා ඒ නිසා තමයි අපේ පින්වතුන්ලා අපේ පින්වතුන්ලා යනවා මැච් එකක් බලන්න. උදාහරණයක් මේ කියන්නේ. මේ ලයිව් බලන්න තියෙන එක මම බලලා තියෙනවා මේ ලයිව් S2කින් මෙහෙම බලන්න තියෙන එක මුන්දලා කරන්නේ ෆෝන් එක තියාගෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ අර වීඩියෝ ඔන් කරගෙන බලනවා. පෙරහැර බලන්න ගියාම ෆෝන් එක දිහා තමයි බලන්නේ. වීඩියෝ කරනවා. ඉතින් මම බලනවා මේ පොඩි ස්ක්‍රීන් එකෙන් බලනකොට වඩා මේ මිනිස්සුන්ට පහසුයි ගෙදර විඳන් බැලුවා. ටිකක් ලොකු 32 විතර ටීවී එකකින් බලන්න පුළුවන්. මේ අර පෙරහැර ඉස්සරහට ගිහලා අලියා බලන්නේ චූටි මෙන්න මෙච්චර විතර ෆෝන් එකේ. ඒයි කතාව තමයි මේගොල්ලෝ ලයිව් විඳින්න කැමති. ඊට වඩා පෙරේතයි ගෙදර ගිහිල්ලා මේක ආපහු වමාරලා කන්න. වමාරලා කන්න නැවත කැමති. ඒ නිසා සජීවීව බලලා විතරක් ප්‍රමාණය මදි කියලා මිනිස්සුන්ට තේරෙනවා. මේ මහා පීඩාව මේ කොළඹ ඉඳන් නුවර ගිහිල්ලා පෙරහැර බලන්න ඕනේ. හේතුව අර එක්කනුත් කැන්දනුත් යනවා මේක. මගදිගේ කයට දෙන ස්පර්ශ ටිකක් දෙන්න. ඇහැටත් පොඩි පෙරහැර බලන්න ගියාම තියෙනවනේ පොඩි අර බැලුම් මෙහෙම ගහනවා මෙහෙම එනවා. ඊට පස්සේ ඔය සාර විටක්කේ මහාම දිව පිනවන්න පුළුවන් අර හේවිසි සද්දෙට කස සද්දෙට කන පින වෙනවා. ඊට පස්සේ එක සුවඳවල් වලට නහය පින වෙනවා. අනේ මේක හරි සැප සනීපයි නේද? ඒ සැපට ලෝභකමේ තමයි යන්නේ. හැබැයි ඒක ලයිව් විඳින්නේ නැහැ. මොකද මිනිස්සු වමාරගෙන කන්න ධම්මාරම්මන විදියට පුරුදු කරන්නේ හැමතිස්සෙම මේ මූමන්ට් එක පාටි එකක් බලන්න. ඒක ඇක්චුවල් විඳින්නේ නැහැ මිනිස්සු. ඇත්තට විඳින්නේ නැහැ. කරන්නේ මොකද ඒක පස්සට විඳින්න වමාරගෙන කන්න ෆොටෝ ගහගන්න. ඔන්න ඉතින් වමාර කනවා. අපේ මේ වෙඩින් එක අවුරුදු 10කට විපස්ස කලින් බැන්දි කියලා වමාරනවා. ධම්මාරම්මන විදියට වමාරගෙන කන්නේ ඇයි? අදත් වමාරන්න ඕනේ, හෙටත් වමාරන්න ඕනේ, අනිද්දාටත් වමාරන්න ඕනේ. ඔක ෆොටෝ එකටත් ගහලා, ඩ්‍රයිව් එකකටත් දාලා, හાર્ඩ් ඩිස්ක් එකකටත් දාලා, පෙන් එකකටත් දාලා, CD එකකටත් ගහගෙන අරන් තියාගන්න. පුළුවන් නම් සේප්පුවක් අරගෙන ඕකෙත් දාගන්න. ඇයි? වේදනාව අනිත්‍ය වෙන නිසා නැවත ඒක අරගෙන කණ්ඩ. අම්මා තාත්තා මරුණාම මිය අඬනවා. ෆොටෝ එක ගහන්න ඉන්නවා. කියනවා මේ අඬනවා ෆොටෝ එක ගහන්නත් කොහොම හරි අතක ගාන්නම ෆොටෝ එකටත් මූණ දාගන්න. හේතුව පස්සේ අඬන්නේ. අර තාත්තා මෙරිලා ඒක අඬනකොට දුකක් වුණාට තාත්තා කියන හැඟීම තියෙනවනේ මිනිස්සු. මිනිස්සු කැමති නෑ. ඒක නැති වෙනවා. ඒකයි වලදාද්දි අඬන්නේ. දාන්න එපා කියලා. මිනිස්සු දන්නවා අය වලට ගියාට පස්සේ ආයෙ අපිට ගන්න බෑ අරම. චක්සු විඤ්ඤාණය නැති වෙයි. තාත්තේ කටහඬ එන්නේ නැහැ සෝත විඤ්ඤාණය නෑ. ඒකනේ අහන්නේ. අනේ මට අහපව පුතේ කියන්නේ කවුදෝ? ඇයි සෝත විඤ්ඤාණය නෑ? ආයි කොහොමද මං තාත්තගේ සුවඳ බලන්නේ? ගාන විඤ්ඤාණය පහළ වෙන්නේ. ආයි කොහොමද මගේ තාත්තා වේපු කෑම එකක් කන්නේ? දිව්වා විඤ්ඤාණයට ලෝභයි. කවුද මගේ ඔළුව අත ගාන්නේ? කාය විඤ්ඤාණයට ලෝභයි. කවද මං ආයි තාත්තා කියලා බලන්නේ? මං ගෙදර යනකොට ආයි තාත්තා කියලා කෙනෙක් නැහනේ. චක්සු විඤ්ඤාණයට ලෝභයි මිනිස්සු. එනිසා ඒව බෑ කියලා දැන තවත් උත්සාහයක් ගන්නවා ධම්මාරම්මන විදියට කල්පනා කරලා කන්න. මේ ඔක්කොම දැනගත්ත කෙනාට පින්වතුනි රාහුල මහරහතන් වහන්සේට අවසානෙට බුදුරජාණන් වහන්සේ කියනවා කතාවක්. රාහුල මේ ඔක්කොගෙම මේ යථාර්ථය දැකපු එක මොකද වෙන්නේ?
රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ, ධම්මාරම්මණය කලකිරෙන. ඇත්තනේ අරන් වැඩක් නෑනේ. අරන් වැඩක් මොකටද? වමාර කණ්ඩ. නිබ්බින්ද කලකිරෙන. කලකිරුණාම ඇලෙන්නේ නෑ. දැන් හිතන්න මම බල්ලෙක් ගේනවා හදයි. උදාහරණයක්. මේක දෙවිදියකට මට කරා එකක් මූට පණ ඇරලා ආදරය කරලා මූව ඉඹල්ලා කබින්දලා අරලා මැරුණාට පස්සේ ඒකට අඬලා එහෙමත් පුළුවන්. නැත්තම් මම ඉන්නකම් එයත් එක්ක ඉඳලා ඉඹලා හරි කමක් නැ ඔළුව හරි අත ගාලා මැරුණාට පස්සේ වල දාලා අලුත් බල්ලෙක් ගේනවා. අන්න ඒ තියරි එක බලන්න. ඇයි? රූපයේ ස්වභාවය දැනගත්තට පස්සේ ඇලෙන්නේ. කවුරුත් පිඟුතුනි ස්ථීර නෑ. ධම්මජීව සයින්හාසෙත් අපවත් වෙනවා. ඔබත් මැරෙනවා. මේ වටපිට ඉන්න බල්ලෝ පූසොන් ලේන්නු කුකුල්ලු අයියලා මල්ලිලා හාමුදුරුවරු ඔක්කොටම යන්නේ. කෙස්සෙම තැනක නැවත්පක් නැහැ. අන්න රූපේ කලකිරෙන රූපේ ඇලෙන්නේ. නොඇලුනොත් මිදුණා. ආයිකො මම කියන්නේ. කොයිද බැඳෙන්නේ ගිහිල්ලා? කාම ලෝකෙට. දැන් කාමාවචර ධර්මතාවයන් වලට බැඳෙන නිසා කාම තණ්හා කියනවා. රූපාවචර ධර්මතාවවලට රූප තණ්හා කියනවා. අරූපාවචර ධර්මතාව අරූප තණ්හා. පැහැදිලිද? කාමාවචර වශයෙන් ඇලෙන දේවල් තියෙනවා. කාම තණ්හාවට ගෝචර වෙන ධර්මියෝ කාමාවචරයි. රූප තණ්හාවට ගෝචර වෙන ධර්මියෝ රූපාවචරයි. අරූප ධර්මයන්ට ගෝචර වෙන දර අරූපාවචරයි. මේ ලෝකෙට ඇලීම් තියෙන තාක් මිනිස්සු මේ ලෝකේ නැවත නැවත උප්පත්තියෙන් ලබනවා. ඇලීමට ශරීරනාකාරයෙන් උපදිනවා. ඕපියද මහ පුදුම සසරක්. කිසිම ඔබ කැමති කාටද ඒ ළඟ භූතෙක් හරි කරනවා. කියලා ඔබ කැමති තැන තමයි ඔබට උප්පත්තිය හදා දෙන්නේ. ඔබ කැමති විදියට ජීවත් වෙන්නද? හැබැයි මුළු ලෝක තලයේම තෘෂ්ණාව කියන එක දුරු කරපු කෙනාට ආයිත් ඇලෙන්න තැන. නවතින්න තැන. ඉතින් මේක තමයි රාහුලෝවාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ චුල්ල රාහුලෝවාද සූත්‍රයේ සඳහන් වෙන ධර්ම කාරණාව. මේවා ඇහෙනකොට රාහුල මහරහතන් වහන්සේට සත්‍ය අවබෝධය වෙනවා. අනාත්මවාදය පේනවනේ ඇලෙන්න තැනක් නේ. ඉතින් මේක තේරුම් ගන්න මේක අටුවාවේ නම් ලොකු විස්තරයක් සඳහන් වෙලා නේ. මේක අට කතාවේදී ඔය ඉන්ද්‍රිය ධර්මයන්ගේ මේරීම සම්බන්ධව තමයි කතා කරලා තියෙන්නේ. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන දේවල්. නමුත් ධර්මතාවයේ ධර්ම කාරණාවක් විදිහට රාහුලවාද සූත්‍රයේ කතා වෙන්නේ මේ කතාව. මේව මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් කිව්වොත් අර දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ කෙනෙක් අර අම්බලට්ටික රාහුලවාද සූත්‍රය මෙහෙම තියෙනවා, මාගන්ධිය සූත්‍රය මෙහෙම කියනවා, චුල්ල රාහුලවාද සූත්‍රය මෙහෙම කියලා. අන්නේ කියව ගන්න වෙලාවක් නැති මිනිස්සු කෙරෙහි කරුණාවෙන් තමයි මේ සූත්‍ර දේශනා ටික කෙරෙන්නේ. දැන් බලන්නකො මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දෙකක් ගන්නවා. මාගන්ධිය සූත්‍රය අපි කතා කරා, දැන් චුල්ල රාහුලවාද සූත්‍රය. තව 150යි. ඊට පස්සේ අපි දීඝනිකාය කතා කරමු. සූත්‍ර ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි හිමින් සසි සූත්‍ර දේශනා වලට යමු. දීඝනිකායත් මජ්ක්‍ධිම නිකායත් කතා කරොත් ලොකු අවබෝධයක් බුද්ධ ශාසනය පිළිබඳව ගන්න පුළුවන්කම තියෙනවා. ඉදිරියේදී මේ දේශනා ටික සිද්ධ කිරීමේ බලාපොරොත්තු වෙන් අදට ධර්ම දේශනාවට ලැබිච්ච කාලය අවසන් නිසා ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම මේ අනාත්ම භාවයෙන් යුක්ත ලෝකයේ වටහාගෙන මේ ලෝකෙන් මිදී යන්නට මේ ධර්ම දේශනාව ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ මෙම දේශනාව විකාශය කිරීමට හොරණ වෑවල පදිංචිව සිටි 2021 6/29 වන දින මියගිය විශ්‍රාමලත් අධ්‍යක්ෂක සැලසුම් ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස බුලත් සිංහල මීගහ කුඹුරේ පදිංචිව සිට මියගිය UL පියසේන මහතා, UD බේබිනෝනා මහත්මිය සහ හොරණ වෑවල පදිංචිව සිට මියගිය සිරිල් හෙට්ටිආරච්චි මහත්මයාට, කරුණාවති හපුආරච්චි මහත්මියට, හාලියල උඩුවර හීනාරංගස් කොටුවේ පදිංචිව සිට මියගිය LL පොඩියප්පුහාමි මහතා, සීතා විජේකෝන් මහත්මිය යන අයට පින් අනුමෝදන් කිරීමටත් ධර්මදේශනාව සිදු කරන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් අද දවසේ මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය net fm ධර්ම දක්ෂිනාවට අරගෙන තියෙන්නේ හොරණ වෑවල පදිංචි ශ්‍රියා හෙට්ටිආරච්චි බිරිඳ සහ දූ දරුවන් විසින් බව සිහිපත් කරලා තියෙනවා. පින්වතුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් නම් සඳහන් කළ නොකළ සියලුම පින්වතුන්ට මේ පරලෝක ජීවිතය සුවපත් භාවයට පත්වීමට මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් මේ භවගාමී ගමනේ මෙවන් මරණයන් වලට මුහුණ දෙමින් යන සංසාර ජීවිතින් මිදලා ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝකයක්, පරිදේවයක් නැති සදාකාලික සැප ඇති උතුම් නිවන අවබෝධ වීම පිණිස මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුන්ට මේ දවසේ ධර්ම දේශනාව බාරගෙන කටයුතු කරපු, උදව් කරපු, උපකාර කරපු පවුලේ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටම මේ වසංගත සමය
ලෙඩක් දුකක් කරදරයක් අපලුපද්‍රවයක් තියෙනවා නම් මේ සියලු දේවල් තුනුරුවන්ගේ අනන්ත සුවිසි ගුණානු බලයෙන් දුහරින්භූත වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කුසල් ධර්ම පාරමිතාවන් පූර්ණී කරගන්න අවශ්‍ය කරන ශක්තිය කායික මානසික නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් පාරමී දහම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.